ආයුබෝවන් සුබ දවසක්. අද අපි කරන්න යන්නේ පෘෂ්ඨ වර්ගඵලය හා පරිමාව කියන පාඩමයි නංගි මල්ලියේ. ඒක තිබෙන්නේ 10 ශ්‍රේණියේ දෙක කොටස කියන ඔබේ පෙළ පොතේ. දැන් නංගි මල්ලියේ අපි සිලින්ඩර් එක පරිමාව හොයන විදිය තමයි කතා කරන්න යන්නේ. ඔබට යම්කිසි ඝන වස්තුවක මේ ඒකාකාර හරස් කඩයක් තියෙන ඝන වස්තුවක පරිමාව හොයන විදිය මතක ඇති. අපි ඉගෙනගෙන තියෙනවා පොඩි කාලේ මොකද්ද? ඒ ඝන වස්තුවේ හරස් කඩ වර්ගඵලය උසින් ගුණ කර විට අපිට පරිමාව ගණනය කරන්න පුළුවන් කියලා අපි ඉගෙනගෙන තියෙනව නේද? මතකයිද ඔබට? අන්න ඒ ක්‍රමය තමයි නංගි මල්ලි අපි භාවිතා කරන්න යන්නේ. එතකොට මොකද්ද මේ මෙතන හරස් කඩ වෙන්නේ? සිලින්ඩරයක් නේ. ඉතින් හරස් කඩේ අනිවාර්යෙන් වෘත්තයක් නේද? ඉතින් අපි දන්නවා ඒකේ සමීකරණය. මොකද්ද? πr වර්ගය. ඊට පස්සේ ඒක උසින්. ඒ ඝන වස්තුවේ උසින් නැත්තම් දිග. ඒකෙන් ගුණ කරාම පරිමාව හම්බෙනවා. මෙතන උස කියන්නේ මෙන්න මේ h කියලා ලකුණු කරලා තියෙන එක. නේද? ඊට පස්සේ දැන් හරි වෘත්තාකාර කොටසේ වර්ගඵලය හොයන්න අපිට වෘත්තික වර්ගඵලයට r ඕනේනේ. අරය. ඉතින් අපි ඒක r කියලා දාගෙන තියෙනවා. අපි පරිමාව v ලෙස හඳුන්වනවා. හරි. එතකොට නංගි මල්ලි අපිට a කියන අගයන් දෙක මෙතනට ආදේශ කරාම සිලින්ඩරයේ පරිමාව කියන සමීකරණයට හරස් කඩ වර්ගඵලය වැඩි කිරීම උස. කියන්නේ πr වර්ගය වැඩි කිරීම h. πr වර්ගයේ h. ඔන්න එතකොට v සමානයි πr වර්ගයේ h. හොඳට මතක තියාගන්න නංගියේ මල්ලියේ මෙන්න මේ සමීකරණය. ඒක තමයි දැන් අපි ඉස්සරහට පාවිච්චි කරන්න ඉන්නේ. පළවෙනි නිදසුනේ කියලා තියෙනවා අරය 17 සෙන්ටිමීටර්ද උස 20 සෙන්ටිමීටර් වූ ඍජු වෘත්ත සිලින්ඩරයක පරිමාව සොයන්න. එතකොට අපිට කෙලින්ම සමීකරණයට ආදේශ කරන්න විතරයි තියෙන්නේ. අනිත් එක මෙතනත් අපි මම මතක් කරන්නේ කිව්වා දිගින් දිගටම π කියන්නේ 22 බෙදීම 7. r වර්ගය 17 වැඩි කිරීම 14. සම වෙන්නේ 14 වැඩි කිරීම 14. වැඩි කිරීම h. මෙතන දෙකක් කැපෙනවා. එතකොට ওই ටික සුළු කරාම ඔයගොල්ලෝ බලන්න උත්තරේ එන්න ඕනේ 12320යි. දෙවෙනි නිදසුන. පතුලේ වර්ගඵලය 346.5 වර්ග සෙන්ටිමීටර වූ සිලින්ඩරාකාර භාජනයක පරිමාව මෙන්න මේ අගය වේ කියලා දීලා තියෙනවා. පළවෙනියෙන්ම අපිට අහන සිලින්ඩරේ අරය. හරි. එතකොට අරය අපි හොයමුකෝ. අරය එන්නේ මෙන්න මේ කොටසේ. බලමුකෝ. එතකොට අරයට සමීකරණය මොකද්ද? මේ අපි සමන්නේ අරයට නෙමෙයි. මං කියන්නේ අරය හොයාගන්න කොහොමද දැන් අපි? දැන් අපි පතුලේ වර්ගඵලය දන්නවනේ. අන්න වර්ගඵලයේ සමීකරණය අපිට මතකයිනේ πr වර්ගය කියලා. ඔතන r එක අපිට මේ අවශ්‍ය වෙලා තියෙන්නේ. r එක විතර අපි මෙතන දන්නේ නැත්තේ. π දන්නවා. මෙන්න මේ වර්ගඵලයක් දන්නවා. අන්න ඒක තමයි නංගි මල්ලී මෙතන අපි කරලා තියෙන්නේ. මෙතන අපි r උක්ත කරගෙන r හොයන්න යනවා. එතකොට 346.5 තමයි වර්ගඵලය. ඒක බෙදෙනවා π වලින්. කියන්නේ 22 බෙදීම 7. ඒ 7 උඩට එනවා නේද? 7 උඩට ආවම ඊට පස්සේ ඒක සුළු කරලා ඔබ බලන්න. මෙන්න මේ උත්තරේ තමයි එන්න ඕනේ. හරිනේ. එතකොට ඒකේ වර්ගමූල ගන්න. වර්ගමූල ගන්නම් මට හැම වෙලාවම මම මතක තියාගන්න අංගි මල්ලි මම අර කියපු එක අපි දන්නේ නැහැ ධනද ඍණද කියලා මෙතන මේ r ඉස්සෙල්ලම r කියන්නේ මේ කිසියම් වෙනදන්න බීජීය සංඛ්‍යාවක් වර්ගමූලයක් ගන්නකොට ධනද ඍණද කියලා දාන්නයි. ඉතින් අපි වර්ගමූලය ගත්ත සැනින් අනිවාර්යයෙන්ම මේ කොටස දාන්න හොඳින් මතක තියාගන්න. අපි තේරුණා නේද? අපි ඊළඟ පියවරේ තමයි අපිට අවශ්‍ය කෑල්ල විතරක් තියාගෙන අනිත් කෑල්ල අයින් කරන්න. මොකද අපි දන්නවා අරයක් කියන්නේ හැම වෙලාවම ධන සංඛ්‍යාවක් නේ. අරේ ඍණ වෙන්නේ නැහනේ. අරේ ඍණ නොවන නිසා අපි ගන්නේ 10.5 කියන ධන කෑල්ල විතරයි. හරි නේද? දැන් දෙවෙනි කෑල්ල බලමු. දෙවෙනියට අහලා තියෙන්නේ මොකද්ද? සිලින්ඩරයේ උස.
අපි දැන් බලමු උස කොහොමද හොයන්නේ කියලා. උසට දෙන්නන්ගේ මල්ලි අපි අරය දන්නවා නේද? අරය දන්නවා. එතකොට අපිට මේ පරිමාවේ සමීකරණය තියෙනවනේ. අන්න පරිමාවේ සමීකරණයට ආදේශ කරලා බලුවොත් නිකම් අපි හිතින් බැලුවොත් මෙතන අපිට මොකද්ද වෙන්නේ කියලා අපි මෙතන pi r වර්ගයේ h මම දැන් කිව්වේ සිලින්ඩරේ පරිමාව pi r වර්ගයේ h pi r වර්ගයේ h සමානයි අපිට දීලා තියෙනවා 6930 හරිනේ හරි එතකොට මේ මෙතනින් අපි නොදන්න සංඛ්‍යාව මොකද්ද h විතරයි නේද අන්න එතකොට අපිට h මේකෙන් කෙලින්ම හොයාගන්න පුළුවන් එතකොට සිලින්ඩරේ පරිමාව මේක නිසා අපි මේක අනිත් ටික අපිට ආදේශ කරගන්න පුළුවන් කොහොමද දැන් අපි දන්නවා pi r වර්ගය අපිට එකපාරටම දීලම තියෙනවා කීයද මෙන්න මේ 346.5 කියලා අන්න ඒක නිසා නංගි මල්ලි අපිට ආයෙත් මෙතන ආදේශ කළා හොයන්න ඕනේ නේද ඉතින් එතන ආදේශ කරාට පස්සේ අපිට h තියෙන්නේ මේකෙන් බෙදන්න විතරයි දැන් මේක පොඩ්ඩක් අමාරු නිසා ලඝු ගණක තමයි භාවිතා කරන්න වෙන්නේ ලඝු ගණක භාවිතා කරාම ඔබට මේ ගාන්ටම උත්තරයක් නොවෙන්න පුළුවන් දශම ස්ථාන උත්තරයක් එයි. ඒ දශම ස්ථානයේ පළමුවෙනි ඉලක්කමට මේ වටත් කරලා දශම ස්ථාන නැති වෙන විදියට වටත් කරලා බලන්න ඔබට ආසන්න වශයෙන් 20 සෙන්ටිමීටර් කියලා එයි. නැත්නම් මේ උත්තරේ මෙනවත් දන්නෙත් නැහැ. සුළු කරලා බලන්න. හරි නේද? අනිත් එක නංගි මල්ලි මෙතන ඔබට දෙවෙනි ක්‍රමය කියලා එකක් තියෙනවා. හැබැයි මම මේ කිව්වේ මෙතන මේගොල්ලෝ pi r වර්ගයේ වෙන වෙනම ආදේශ කළා. ඉතින් මේ ක්‍රමේ දිගයි. ඉතින් අපි මේ ක්‍රමේ සලකන්නේ නැහැ. හරිද නංගි මල්ලි? මොකද අපිට ඕනේ කෙටිම ක්‍රමය. කෙටිම ක්‍රමේ තමයි මේක. ඔබට පේනවා ඉතින් මෙතන ලොකු සිදුවීමක් තියෙනවා. ඉතින් අපිට මේ ක්‍රමය අවශ්‍යම නැහැ. අපි කෙටිම ක්‍රමේ තමයි හැම වෙලාවෙම ඔළුවේ තියාගන්න ඕනේ. කොහොම හරි කරලා කෙටිම ක්‍රමය හොයලා ගාන හදන්න. හරි. දැන් නංගි මල්ලි අපි ඔබේ පෙළ පොතේ 29.3 කියන ඔය සිලින්ඩර් එක පරිමාව යටතේ තියෙන අභ්‍යාස තමයි අපි කරන්න යන්නේ. ඒකේ 4 වෙනි ගානට අපි අවධානය යොමු කරමු. 4 වෙනි ගානේ පරිස්සමෙන් කියවමුකෝ. මොකද්ද නංගි මල්ලියේ තියෙන්නේ ඒකේ? සිලින්ඩරාකාර භාජනයක විස්කම්භය සෙන්ටිමීටර් 28ක් වේ කියලා දීලා තියෙනවා. නේද? ඊට පස්සේ එහි ජල පරිමාවක් දීලා තියෙනවා කීයද මෙන්න මේ 6160 කියන ජල පරිමාව. ඒ කියන්නේ මොකද්ද? මේක නිකන් මේ සිලින්ඩරාකාර ටැංකියක් වගේ. ඒකේ කිසියම් ජල පරිමාවක් තියෙනවා. ඒක අපිට මෙතන දීලා තියෙනවා. මේක එතකොට උඩටම පිරලයි කියලා අපිට කියන්න බෑ. අන්න ඒක නිසා තමයි ඒ ජල පරිමාවේ උස හොයන්න කියලා අපිට කියනවා. අපි බලමු මේක කොහොමද කරන්නේ. හරි. දැන් මම අර දීලා තිබ්බේ ගාන්ට අනුව පොඩි රූප සටහනක් ඇඳලා තියෙනවා. ඔබට පේන්නේ වෙතිනේ. මෙන්න මේ නිල් පාටෙන් තියෙන්නේ මේ වතුර කොටස. ජලය කිසියම් ප්‍රමාණයකට, ඒ කියන්නේ h උසකට මේ පිරලා තියෙනවා කියලා මම අරන් තියෙන්නේ. එන්න මේක තමයි h කියලා මම සංකේත කරලා තියෙන්නේ. හරි. ඊට පස්සේ නංගි මල්ලි ඔබට මතක ඇති ඒකේ ගානේ දීලා තිබ්බා විස්කම්භය සෙන්ටිමීටර් 28යි කියලා. නේද? විස්කම්භය කියන්නේ අරය වරක් දෙක නේද? මතකයිනේ ඔබට වෘතයක ගත්තොත් අපි නේද? ඉතින් නංගි මල්ලි අනිත් එක අපිට මේ අරය කියන එක නේ හැමතැනම වැදගත් වෙන්නේ නේද? අපිට විස්කම්භය කියන එකෙන් සිලින්ඩර් එක වර්ගඵලයේ පෘෂ්ඨ වර්ගඵලයේ හෝ පරිමාව මුකුත් හොයන්න බෑ. අන්න ඒක නිසා මම ඉස්සෙල්ලා අරේ හෙව්වා කොහොමද? විස්කම්භය දෙකෙන් බෙදලා එතකොට අපි නෝ සෙන්ටිමීටර් 14යි කියලා. හරි. දැන් ඒගොල්ලොන් කියලා තිබ්බ අනිත් එක ජල පරිමාවේ ජලයේ තියෙන කොටසේ පරිමාව v කියලා අපි ගත්තොත් ඒ v කියන එක අපිට දීලා තිබ්බා 6160 ඝන සෙන්ටිමීටර් කියලා. නේද? අන්න දැන් අපි මේ
පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ. මෙතන සිලින්ඩරාකාර වස්තුවක තියෙන ජල පරිමාවත් සිලින්ඩරයක්ම නේද? ආන්න. එතකොට නංගි මල්ලි අපි මේ ජල පරිමාවේට තමයි අපි සිලින්ඩරයක් ලෙස සරකලා අන්න ඒකේ උස අපි හොයන්න යන්නේ. හරි නේද? එතකොට v අපි දාන්නවා pi r වර්ගයේ h සමානයි 6160. හරිනේ. එතකොට අපිට දැන් මෙතන h තමයි හොයාගන්න ඕනේ. ඉතින් h මම මෙතන ඉස්සෙල්ලා උක්ත කරගන්නවා ආදේශ කරන්න කලින්. h අපි දන්නවා 6160යි බෙදීම pi r වර්ගය. නේද? හරි. එතකොට අපිට h වලට ආදේශ කරාම දාන්න පුළුවන් 6160යි බෙදීම pi අපි දන්නවා 22 බෙදීම 7 වාරයක් r වර්ගය. r අපි දන්නවා අපි හොයාගත්තා සෙන්ටිමීටර් 14යි. නේද? ආන්න. දැන් ඔබට පේනවා ඇති නංගි මල්ලියේ මෙතන කැපෙනවා. 7යි මෙතන 2ක් ඉතුරුයි. නේද? එතකොට දැන් ඔබට මෙන්න මේ 6100 සම වෙන්නේ එක පොඩ්ඩක් පැහැදිලිද දන්නේ. එතන 6160 තියෙන්නේ. ඔබ මේක සුළු කරලා බැලුවොත් ඔබට උත්තරේ 10යි සෙන්ටිමීටර් කියලා ගානටම එයි. හරි. දැන් 7 වෙනි ගාන බලමු. ඒකේ තියෙනවා නංගි මල්ලියේ රූපේ දැක්වෙන පරිදි මිනුම් සහිත අර්ධ සිලින්ඩරාකාර ලෝහ කොටස උණු කර ඒ කියන්නේ මොකද්ද අර්ධ සිලින්ඩරාකාර කියන්නේ අපි දන්නවනේ සිලින්ඩරේ හැඩය මෙන්න මේ ආකාර අර සිලින්ඩරේ හැඩය හොඳට අපි දන්නවනේ අන්න ඒකේ භාගයක් තමයි මෙතන තියෙන්නේ ඒකයි අර්ධ සිලින්ඩරාකාර කියලා කියන්නේ අන්න ඒ වගේ ලෝහ කිසියම් ලෝහකින් තනු ඒ වගේ වස්තුවක් උණු කර ලෝහ අපතේ නොවන පරිදි උස 21 සෙන්ටිමීටරුයි දිග අරය 3.5 සෙන්ටිමීටර් වන පරිදි වූ ඝන ලෝහ සිලින්ඩර කීයක් සෑදී හැකි වේදැයි ගණනය කරන්න. පොඩ්ඩක් දිගයි. අනිත් එක නංගි මල්ලියේ මේ ගාන පොඩ්ඩක් විතර අමාරුයි. ඉතින් ඔබට මේ සුළු කිලීමයි වශයෙන් ඔබට අපහසුතාව තියෙනවා නම් මේක නැවතත් මේ ගාන බලන්න. හරි. මේකේ හිතකොට නංගි මල්ලියේ අපි කොටස යමුකෝ. දැන් මේක උණු කරාට පස්සේ මොකද කියන්නේ? මෙන්න මේ මිනියම් තියෙන කියන්නේ උස 21 සෙන්ටිමීටරුයි මේ දීලා තියෙන අරේ තියෙන ඝන ලෝහ සිලින්ඩර කීයක් සෑදී ඇතිද? කීයක් සෑදී හැකි වේද කියලා ගණනය කරන්න කියලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද කියලා අපි බලමු. හරි. දැන් මේ බලන්නකො ගානේ දීලා තිබ්බ නේද? මෙන්න මේ වගේ රූපයක්. නේ? ඒ රූපේ ඒ අර්ධ සිලින්ඩරේ නංගි මල්ලි මම මේ විදිය පරිමාව සමාන පොඩි සිලින්ඩර කියන්නේ පරිපූර්ණ සිලින්ඩර් කීපයක් මම ඇඳලා තියෙනවා. මෙතන 3ක් ඇඳලා තියෙනවා. ඊට පස්සේ මේ තිත් පෙළියක් තියලා තියෙනවා. ඒ කියන්නේ අපි දන්නේ නැහැ හරියටම කීයක් එනවද කියලා. හරි නේද? හැබැයි හරියට කිසියම් සංඛ්‍යාවක් එනවා එතන. කිසියම් ගණනක් එනවා සිලින්ඩර් අපි බලමු මේ කොහොමද වන්නේ කියලා. ඒකට නංගි මල්ලි අපිට ඉස්සෙල්ලම අවශ්‍ය වෙනවා මෙන්න මේ අර්ධ සිලින්ඩර් ආකාර මේ කොටසේ පරිමාව හොයන්න. හරි. ඒක අපි හොයන්නේ මෙන්න මේ ආකාරයෙන්. ඔබට පේනවා ඇති මම දැන් මෙතන සිලින්ඩරයක් මෙතන ඇඳලා ඒක දෙකට කපලා කියලා මේ
කඩතීරෙන් පෙන්නලා තියෙනවා. එතකොට අපිට මේ වගේ කොටස් දෙකක් එනෝනේ. එතකොට මෙන්න මේ ආකාර එකක් තමයි අපිට මේ රූපේ දීලා තියෙන්නේ නේද? එතකොට නංගි මල්ලියේ මට ලියන්න පුළුවන් නේද? ඒකට මෙන්න මේ කොටසට අදාළ වර්ගඵලය මෙන්න මේ ආකාරයෙන් v සමානයි pi r වර්ගයේ h. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් සිලින්ඩරයට ගන්න පරිමාව වාරයක් කීයද? භාගය. ඇයි මෙතන අර්ධයක්නේ තියෙන්නේ. හරි. ඊට පස්සේ දැන් මෙතන අපි සුළු කරලා බලමුකෝ. හරි නංගි මල්ලි. දැන් ඔබට පේනවා මම මෙතන ආදේශ කරලා තියෙනවා මෙන්න මේ කොටස් වලට. පයිට මම දැම්ම 22 බෙදීම 7. හරිද? ඊට පස්සේ දැන් මෙතන ඔබට පේනවා ඇති R අපිට ඕනේ. හැබැයි මෙතන දීලා තියෙන ඒගොල්ලෝ 21 සෙන්ටිමීටර්ස් කියන මේ අර්ධ වෘත්තාකාර කොටසේ ජාය වගේ තියෙන්නේ අපිට පේන්නේ. හැබැයි මෙතන දන්නවා අපි මෙතන ගානට අර්ධ වෘත්තයක් නිසා ඒ ජාය විස්කම්භයක් වෙනවා කියලා. නේද? අන්න ඒක නිසා අපිට දැන් මෙතන තියෙන විස්කම්භයේ අගය කීයද? ඒ වෘත්තයේ විස්කම්භය සෙන්ටිමීටර් 21යි නේද? හැබැයි අපිට ඕනේ දැන් මෙතන අරේනේ නංගි මල්ලි. එතකොට මොකද කරන්නේ? දෙකෙන් බෙදනවා. ඒක තමයි මෙතන කරලා තියෙන්නේ. හරිනේ. r වර්ගයක් වෙන නිසා ඒක ආයෙත් මෙතනත් මම ලියුවා. හරි. ඊට පස්සේ අර අපිට අවශ්‍ය h එක මෙන්න මෙතන ඔබට පේනවා 30 සෙන්ටිමීටර කියලා. නේ? ඊට පස්සේ වැඩි කිරීම භාගය. ඕක සුළු කරලා බලමුකෝ. ඕක සුළු කරාම නංගි මල්ලි අපිට මෙන්න මෙහෙම මෙතන 3යි ඊට පස්සේ මෙතන 11ක් ඉතුරුයි. හරි. මෙතන ඕනනම් ගන්න පුළුවන් 15යි කියලා. හරිද? ඔන්න ඔය ටික තමයි මෙතන සුළු කරන්න ඕනේ. අනිත් ටික ඕගොල්ලෝ මේවා ගුණ කරලා ගන්න ඕනේ. 11 වරක් 3 වරක් 21 වරක් 15 බෙදීම 2. ඔබ බලන්න අවසාන උත්තරය ඔබට එන්න ඕනේ මෙන්න මේ වගේ. අවසාන උත්තරේ එන්නේ 5197.5 ඝන සෙන්ටිමීටර්. බාන්න ඔබ එනවද කියලා ඒ උත්තරේ? හරි. හරි. දැන් නංගි මල්ලියේ ආයිමත් ගාන පොඩ්ඩක් කියවලා බලන්න. ඒකේ තැනකදී කියලා තිබ්බ නේද? මෙන්න මේ අර්ධ සිලින්ඩරේ රත් කරාට පස්සේ අපිට මේ වගේ පොඩි සිලින්ඩර ලෝහ ඉතිරි නොවන පරිදි හදන්න ඕනේ කියලා. එතන ඇත්තටම හරිම වචන වෙන්නේ ඉතිරි නොවන පරිදි කියන වචනේ එතන නැහැ. ඔබේ පෙළපොතේ තියෙන අපතේ නොවන පරිදි කියලා. අපතේ නොවන පරිදි වලට වඩා නංගි මල්ලි අපි ඉතිරි නොවන පරිදි කියලා හිතුවොත් අපිට ඒක ගොඩක් පැහැදිලි. ඇයි ඒ? දැන් හිතන්නකො මෙහෙම. දැන් මෙතන තියෙනවා අර්ධ වෘත්තාකාර සිලින්ඩරය නේද? මේක. එතකොට මම හදාගන්න යන්නේ මෙන්න මේ සමාන පරිමාවයක්ද මේක මගේ රූපේ එච්චර හරිය නැති නිසා මේ සමාන නෑ වගේ පේන්නේ. හැබැයි ඒක සමාන පරිමාව කියලා මම v නෝට් කියලා අරන් තියෙනවනේ. අන්න ඒ v නෝට් කියන සමාන පරිමාව සහිත කිසියම් පොඩි සිලින්ඩර් ගණනක් හදා ගන්න ඕනේ. ඒක පරිපූර්ණ සංඛ්‍යාවක්. ඒ කියන්නේ දැන් මෙතන සිලින්ඩර් 3යි අර තව ඉතුරු වෙන ටිකක් ඒකේ සිලින්ඩර් භාගයක් විතරක් හදන්න පුළුවන් නම් එහෙම බෑ. කියන්නේ මේ මිනුම් සහිතම සිලින්ඩරයක් වෙන්න ඕනේ. ඒකට තව ඉතිරි තියෙනවා නම් අපි ඒ ටික අයින් කරනවා.
අපි ඒකෙන් තව සිලින්ඩරයක් හදන්න යන්නේ නැහැ. මොකද අපිට බෑනේ ඒක මදිනේ. ඉතින් මේ ඒ කියන්නේ දැන් මේ පොඩි සිලින්ඩරයට දීලා තියෙන ඒගොල්ලෝ මිනුම් තියෙන්න ඕනේ, උස තියෙන්න ඕනේ සෙන්ටිමීටර් 21යි කියලා, අරේ තියෙන්න ඕනේ සෙන්ටිමීටර් 3.5 කියලා. අන්න ඒ කරුණු ටික නැත්තම් කියන්නේ ඒ කරුණු ඒ මිනුම් වලට හරියන සිලින්ඩරයක් අපිට හදාගන්න බැරි නම් අපි ඒ ඉතිරි වෙන කෑල්ල අයින් කරලා දානවා. හරිද? අර අපතේ නොයන පරිදි කිව්වේ හරි නංගි මල්ලි. එතකොට මට මෙන්න මෙහෙම සමීකරණයක් මම ලියනවා. මොකද්ද? මම මේ කැපිටල් V වලට සමීකරණ ලියන්නේ. කැපිටල් V මන් ලියනවා n වාරයක් V0 කියලා. ඒ කියන්නේ මොකද්ද? මේ අර්ධ සිලින්ඩරාකාරයේ පරිමාව මෙන්න මේ V0 කියන කුඩා පොඩි සිලින්ඩර් වල පරිමාව n ගණනක්. දැන් මෙතන ඔබට පේනවා මෙතන සිලින්ඩර් මන් 3යි ඇඳලා තියෙන්නේ. ඉතින් අපිට මේකට මම දන්නේ හරියට උත්තරේ මොකද්ද කියලා නේ. අපිට දැම්ම කියන්න බෑනේ. එහෙ 3යි නම් එන්නේ මෙතන n සමාන එතකොට කීයද? 3යි. අන්න ඒ වගේ n කියන්නේ අනිවාර්යෙන් පූර්ණ සංඛ්‍යාවක් වෙන්න ඕනේ. කියන්නේ 1 3 5 7 6 ඒ වගේ පූර්ණ සංඛ්‍යාවක් වෙන්න ඕනේ. දශම ස්ථානයක් ආවොත් අපි ඒක යටත් පිරිසෙන් එක තමයි ගන්නෙ. යටත් පිරිසෙන් සංඛ්‍යාව ගන්න. ඒ කියන්නේ අපිට කියමු 7.5 වගේ ආවයි කියලා. එතකොට අපි 7 කියලා තමයි ගන්නෙ. තේරුණා නේද? මොකද අර දශම 5 කියන එක දැන් 7.5යි කියලා නම් අපි ආවේ n වලට. එතකොට n අපි ගන්නෙ 7යි කියලා. අර ධන දශම 5 කියන එකෙන් අපිට වැඩක් නැහැ. ඒක ඉතිරියක්. තේරුණා නේද? ඒක ඉතිරි කොටස. හරිනේ? හරි. දැන් මම අර කුඩා සිලින්ඩරේ අර අපි V0 කියපු අගේ හොයන්න යන්නේ මම. හරි. එතකොට ඔබට පේනවා ඇති මම එතන අරේ දාගෙන තියෙනවා R1 කියන සලකුණ, උස දාලා තියෙනවා H1 කියන සලකුණ අක්ෂරය. හරි. එතකොට V0 වලට අපි අගයක් ගත්තොත් V0 සමානයි කීයද? පයි. ඒ කියන්නේ 22 බෙදීම 7 වාරයක් R1 වර්ගය. R1 අපි දන්නෝ 3.5. 3.5 වැඩි කිරීම 3.5 වැඩි කිරීම H1. H1 කියන්නේ 21යි. හරි. ඔබට දැන් පේනවා මෙතන 3.5 වරක් 2 තමයි 7 වෙන්නේ. නේ? එතකොට මෙතන 2 මට ආයිත් කපන්න පුළුවන් මෙතන 11යි කියලා. හරි. ওই ටික ඕගොල්ලෝ ගුණ කරලා බලන්නන්ගේ මල්ලියේ අවසාන උත්තරේ එන්න ඕනේ 808.5 ඝන සෙන්ටිමීටර් කියන අගේ. හරි. දැන් නංගි මල්ලියේ මේ මම කියපු සමීකරණ මතකනේ v සමානයි n වාරයක් v0 ඒ කියන්නේ පොඩි සිලින්ඩරේ පරිමාව. ඕකට දැන් අපි අර ගත්තේ පෙර දෙක ආදේශ කරන්න යන්නේ. v වලට අපිට ආව නංගි මල්ලියේ 5197.5යි කියලා. සමානයි n වාරයක් v0 වලට අපිට ආවා 808.5යි කියලා. හරි. n වලට දැන් අපි උත්තරය ගන්න යන්නේ. ඔබට දැනටම පේනවා ඇති මෙතන ගානට පරිමේය සංඛ්‍යාවක් එන්නේ නැහැ කියලා නේ. ඒ කියන්නේ දශම ස්ථාන සහිත සංඛ්‍යාවක් එන්නේ. හරි. දැන් මම ඕක කොහොම බෙදලා ගත්තාම 808.5. දැන් ඔබට පේනවා මේක අනිවාර්යෙන් ලඝු ගණක ආශ්‍රිතව තමයි බෙදන්න ඕනේ. ඉතින් මම මොකද කරන්නේ? මම ගන්නවා LGN සමානයි LG 5197.5 ඍණ
ඍණනේ ඉන්නේ. දැන් මෙතන බෙදීමක් නේ තියෙන්නේ. ඔබට පේනවා ඇතිනේ. ඉතින් බෙදීම ඍණ වෙනවා. ලඝු ගණක ගත්තම අපි ඔබට ඒක දැන් පුරුදුත් ඇති. ඔබ ලඝු ගණක පාඩම් බැලුවා නම් ඔබට මේක වඩාත් පැහැදිලි. හරි. ඍණ LG 808.5. හරි. එතකොට අපිට LGN වලට එන්න ඕනන්ගේ මල්ලියේ. LGN වලට මොකක්ද දෙන්නේ? අර ලඝු ගණක ගත්තම 3.416 ඍණ 2.908 කියලා. හරි. ඕක දැන් ඔබ සුළු කරලා බලන්න. අපිට එතකොට LGN එනවා මෙතනින් 0.8.0.81. ඔතන අපි n ගත්තම ඇන්ටිලොග් ගන්නවා ප්‍රතිලඝු මෙන්න මේ සංඛ්‍යාව අපිට එනවා. එතකොට මොකද්ද? ඔබ ලඝු ගණක වගුව ආශ්‍රිතව මේ ගණන යන්න මාත් එක්කම යන්න. එතකොට n වලට එනවා 6.429 වගේ අගයක්. බලන්න ඔබටත් මේ වගේම ගාණක් ආවද කියලා. හරිද? මගේ මේ අත්තකරු මෙතන මම බෝඩ් එකක් උඩම ලියන්න නැති නිසා පැහැදිලි ඇති. ඒ ගැන ලොකුවට ගණන් ගන්න එපා. ඔබට පුළුවන් තරම් පැහැදිලිව මම ලියන්න. දැන් n වලට අපිට මේ අගේ ආවම දැන් නංගි මල්ලි මම අර කිව්වා වගේ ඔබට පේනවා ඇති මෙතන තියෙන්නේ n වලට දශම ස්ථාන සහිත සංඛ්‍යාවක්. එතකොට අපි යටත් පිරිසින් නැත්තම් මේ දශම ස්ථාන අයින් කළා. අපි පූර්ණ සංඛ්‍යාව විතරයි ලියන්නේ. එතකොට මොකද එන්නේ? n සමානයි 6 කියලා. අන්න අපේ අවසාන උත්තරේ. තේරුණා නේද? දැන් එතකොට අර කුඩා සිලින්ඩර එන්න පුළුවන් 6ක් විතරයි. එතකොට ඔබට ලියන්න ඕනේ අන්තිමට අවසාන වාක්‍ය එබැවින් කුඩා සිලින්ඩර සංඛ්‍යාව සමානයි 6යි කියලා. දැන් අපි ඉගෙන ගත්තා සිලින්ඩරයක පරිමාව කොහොමද හරියටම හොයන්නේ කියලා. දැන් නංගි මල්ලි ඒ ප්‍රිස්මයක පරිමාව තමයි අපි හොයන්න යන්නේ. ප්‍රිස්මය කිව්ව මතකනේ අපි මෙතන කතා කරන්නේ මෙන්න මේ හැඩ ඇති ඍජු හරස්කඩ වර්ගඵලයේ ත්‍රිකෝණාකාර වෙන ප්‍රිස්ම ගැන පමණයි. හරි. මේකත් අපි කලින් පාවිච්චි කරපු මූලධර්මයේම තමයි භාවිතා කරන්නේ. මොකද මේ මූලධර්මය මේ ඝන වස්තුවේ පරිමාව හොයන්න නම් එහි හරස්කඩ වර්ගඵලයෙන් ගුණ කිරීම එහි උස තමයි අපි ගන්න ඕනේ. උස නැත්තම් මෙතන දිග කියලා දීලා තියෙනවා. දැන් මතකනේ අර දිග කියපු එක නංගි මල්ලියේ. මොකද්ද ඒක? මම කිව්වේ අර ත්‍රිකෝණයේ තබල තියෙන ආකාරය මත ඒක රඳා පවතිනවායි කියලා. දැන් මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් මේ ත්‍රිකෝණ නෙමෙයි සම වෙන්නේ ප්‍රිස්මය. දැන් මේ මෙතන ඔබට පේනවා ඇති තලය තියෙන්නේ මෙන්න මේ. හරි. තලය තියෙන්නේ මෙන්න මේ වගේ. තලය කියන්නේ මේ හිතනකො මේසයක් උඩ තියලා තියෙනවායි කියලා. අන්න ඒ සිරස් තලයේ තියෙන්නේ සම වෙන තිරස් තලයක් තියෙන්නේ මේ දිශාවට. පේනව නේද? එතකොට මේ තියෙන ලද පාදයට කියනවා අපි දිග කියලා. මේ අවස්ථාවේ ඇත්තටම අපි පාවිච්චි කරන්නේ දිග කියන වචනේ. මෙන්න මෙතන වගේ තමයි මෙතන බලන්නකො නංගි මල්ලියේ. මේ මම කොනේ ඇදලා තියෙන එක. අන්න ඒ වගේ අවස්ථාවක මෙන්න මෙහෙම මේසයක් වගේ එකක් තලයක් උඩ තිරස් තලයක් උඩ උඩු පැත්තට තියලා තිබ්බොත් ප්‍රිස්මය අන්න එතන තමයි අපි උස කියලා L ගන්න. මතකයිනේ? හරි. දැන් ඊට පස්සේ අපි ප්‍රිස්මේ පරිමාවට අයිමත් යමුකෝ. ඒක කොහොමද හොයන්නේ? එතකොට මම අර කලින් කියපු විදිහට හරස් කඩේ වර්ගඵලය වැඩි කිරීම ඒකේ ඍජු උස නැත්තම් ඍජු දිග. දැන් ඔබට මේ දෙකේ වෙනස පැහැදිලිව තේරෙනවා නේද? හරි. හරස් කඩ වර්ගඵලය මොකද්ද? අපි ඒක සංකේත කරනවා කැපිටල් A වලින්. කැපිටල් A වලින් මෙන්න මේ හරස් කඩ වර්ගඵලය මොකද
අපිට හරියටම කියන්න බෑ ඒක මොන වගේ ත්‍රිකෝණයක්ද කියලා. ඉතින් හරියටම මෙතනට සූත්‍රයක් දාන්න බෑ. පොදු වශයෙන් A. වැඩි කිරීම ඍජු උස හෝ දිග ඒ කියන්නේ සිම්පල් L. ඔන්න මේ සමීකරණයත් හොඳට මතක තියාගන්න. මොකද්ද? ප්‍රිස්මේ පරිමාව. A වාරයක් L. බොහොම ලේසි සමීකරණයක් නේ. ඉතින් අමාරු නෑ ඔළුවේ තියාගන්න. අන්න මම අර කියපු දේ මෙතන සටහනක් විශේෂණයේ තියෙනවා. අර ත්‍රිකෝණේ වර්ගඵලයේ නැත්තම් A කැපිටල් A කියන අගයේ ගොඩක් වෙලාවට අපිට දෙන්නේ නෑ නංගි මල්ලියේ. අපි ඒක හොයලා තමයි ඉස්සරහට යන්න ඕනේ. දැන් නංගි මල්ලියේ මෙන්න මේ රූපේ දක්වා ඇති දත්ත අණුව ප්‍රිස්මේ අපිට හොයන්න කියලා තියෙනවා මුලින්ම මොකද්ද? හරස්කඩ වර්ගඵලය. මම කිව්වේ ඒක අපි හොයන්න ඕනේ. ඊට පස්සේ පරිමාව. අපි දන්න දෙක. එච්චර අමාරුවක් නෑ. මොකද මේකේ ඔක්කොම සලකුණු ටික දීලා තියෙන්නේ. අනිත් එක නංගි මල්ලී මෙතන අපි පැහැදිලිව රූපේ ඉස්සෙල්ලා අඳුර ගන්න බලා ගන්න ඕනේ. මම මෙතන රූපේ පොඩ්ඩක් වෙනස් කරා ඔබට පැහැදිලි වන්න. දැන් මේක තලයේ තියෙන්නේ මේ වගේ නේද? මේ මම මේ ඉරි වගේ ඔබට කඩිරි වගේ පේන්නේ නැති. කඩිරි කියන්නේ මේ රූපේ ඇතුලේ තියෙන මේ ප්‍රිස්මේ ඇතුලේ තියෙන දාර ටික තමයි ලකුණු කරලා තියෙන්නේ. දැන් මම රතු වලින් ලකුණු කරාම ඔබට වඩාත් පැහැදිලිනේ. රූපේ ලස්සනට පේනවා. හරි. දැන් මෙතන එතකොට මේක ඔබට පේන්නේ නැති මේක අර මේ පාදය ගත්තොත් මේක උසක් මෙතන නේද? උඩ පැත්තට තියලා තියෙන්නේ. හරි නේද? එතකොට නංගි මල්ලියේ මෙතන මේ 8 සෙන්ටිමීටර් කියන එක දීලා තියෙනවා ත්‍රිකෝණේ. මෙතන පේන ඔබට ඍජු කෝණාශ්‍රාකාර ත්‍රිකෝණයකුත් තියෙනවා. නේද? ඉතින් අපිට ලම්බක උස හොයන්න ඕනේ වෙනම ලම්බක උස මේ දෙකම එකිනෙකට ලම්බක නිසා මේ පාද දෙක. හරි නේද? එතකොට මෙතන 8 සෙන්ටිමීටර කියලා දීලා තියෙනවා. අනිත් පාදයේ දීලා තියෙනවා 6 සෙන්ටිමීටර කියලා. ඉතින් අර භාගයයි බද්ධ පාදයේ වැඩි කිරීම ලම්බක උස දැම්මම කෙලින්ම අපිට මේ දෙකේ හොයාගන්න පුළුවන් හරස්කඩ වර්ගඵලය. හරි නේද? ඊට පස්සේ ඒ හරස්කඩ වර්ගඵලය මෙන්න මේ 15 සෙන්ටිමීටර කියන දිග් උසින් අපි වැඩි කරාම අපිට මොකද එන්නේ? මෙන්න මේ පරිමාව. හරි නේද? බලමුකෝ ඒක කොහොමද කරන්නේ කියලා. හරස්කඩ වර්ගඵලය මේ තියෙන්නේ. භාගේ වරක් 6යි වැඩි කිරීම 8යි. ඔබේ පෙළ පොතත් එක්කම යමු. එතකොට මේක සුළු කරාම ඔබට පේනවා 24යි වර්ග සෙන්ටිමීටර. ඒ වර්ගඵලය. පරිමාව ගත්තොත් අපි දන්නවා හරස්කඩ වර්ගඵලයේ වැඩි කිරීම උස. ඒ කියන්නේ A වැඩි කිරීම L. ඒක අපිට ඕන වචනෙන් ලියන්නත් පුළුවන්. මේක පහසුයිනේ හැබැයි නේද? ඕකේ. A අපි දන්නවා දැන් අපි ඒක හොයාගත්තා කීයද? වර්ග සෙන්ටිමීටර් 24යි. උස අපිට දීලා තිබ්බ නංගි මල්ලියේ බලන්න 15යි සෙන්ටිමීටර් කියලා. හරි. දැන් මේ දෙක ඊට පස්සේ ගුණ කරාම අපිට එනවා උත්තරේ කීයද? ප්‍රිස්මේ පරිමාව සමානයි 360යි වර්ග සෙන්ටිමීටර්. හරි නංගි මල්ලියේ දැන් දෙවෙනි නිදසුන. අපේ ඍජු කෝණාශ්‍රාකාර මේ ත්‍රිකෝණාකාර හරස්කඩක් සහිත ප්‍රිස්මේ මේක දැක්කලා තියෙනවා. මේක බලන්න මම මේකෙත් පොඩ්ඩක් වෙනස් කරලා තියෙන්නේ ඔබට පැහැදිලි වන්න. දැන් මේක තියෙන්නේ මෙන්න මේ BEDC කියන ඍජු කෝණාශ්‍ර තමයි පහළ මුහුණට තියෙන්නේ. පහළ පැත්තට මේසේ උඩ නැත්තම් තලයේ උඩ. ඉතින් තිරස් තලයේ උඩින් අපිට පේන කොටස් ටික තමයි මේ තියෙන්නේ. එතකොට මේක ආයිත් පේන ඔබට මෙතන තියෙන ඍජු කෝණාශ්‍රාකාර ත්‍රිකෝණය. හරිම පහසුයි මේකේ වර්ගඵලය හොයන්නේ නේද? එතකොට ඊට පස්සේ අපිට මේකේ දිග තමයි මෙතන එන්නේ. මෙතන ඒක 20යි කියලා දීලා තියෙනවා. හරි. දැන් ගාන බලමු. ඉස්සෙල්ලාම හරස් කඩෙහි x මගින් දක්වා ඇති දිග හොයන්න. අපි දන්නවා x කියන්නේ එතකොට මේක අපිට වර්ගඵලය හොයන්න ගියාම මේක බද්ධ පාදේ නම් මේක ලම්බක පාදේ නේද? එතකොට අපි ඒක හෙව්වට පස්සේ මොකද්ද? අන්න මේ දෙවෙනි ප්‍රශ්නේ තියෙන හරස් කඩ වර්ගඵලය කියන කොටසත් ලේසියෙන්ම හොයා ගන්න පුළුවන්. බලමුකෝ එහෙනම් කොහොමද කරන්න කියලා. හරි. එතකොට අපි දැන් මෙතන හොයන්න යන්නේ x කියන දුර. අපි ඒකට භාවිතා කරනවා මොකක්ද නංගි මල්ලියේ? පයිතගරස් සම්බන්ධය. පයිතගරස් ප්‍රමේයය භාවිතා කරනවා.
කලින් වගේම තමයි. AC වර්ගයේ සමානයි BC වර්ගයේ දන්න AB වර්ගය. නේ මෙතන තියෙන්නේ. ඉතින් අපි මේ දෙක අපි දන්න දෙක AC BC ආදේශ කරා. x ඊට පස්සේ උක්ත කරගත්තා. x එතකොට නංගි මල්ලි එනවා කීයද? වර්ගමූල 144 අපි දන්නවා මේක පූර්ණ වර්ගය කීයද? 12 වර්ගය. එතකොට x කියන්නේ කීයද? 12 සෙන්ටිමීටර්. අන්න අපිට උත්තරේ ආවා. හරි. ඊට පස්සේ හරස්කඩ වර්ගඵලය අපිට කෙලින්ම හොයාගන්න පුළුවන්. කොහොමද? හරස්කඩ වර්ගඵලය සමානයි භාගයයි බද්ධ පාදේ. අපි දීලා තියෙනවා සෙන්ටිමීටර් 9යි කියලා. වාරය උස. නැත්නම් මේ ලම්බක පාදේ. අපි හොයාගත්ත 12 සෙන්ටිමීටර් කියලා. දැන් ඔන්න මෙතන ඔබට පේනවා ඇති සුළු කරාම අපිට එනවා 6 වාරයක් 9 ඒ කියන්නේ 54යි කියලා. හරි. තව එක දෙයක් තියෙනවා නංගි මල්ලි ඉස්සරහට යන්න කලින් කියන්න. ඒ මොකද්ද? ඔබට මතකද දන්නේ මේ වගේ ත්‍රිකෝණයක් අපිට හම්බුණා. ඉස්සර පාඩම් වල. මෙතන නංගි මල්ලි අපිට ඔබට මතක ඇති 3 4 5 කියන ත්‍රිකෝණෙනේ. ඍජු කෝණාශ්‍ර ත්‍රිකෝණ වල අපි ඉගෙන ගත්තා. 3 4 5 කියන ඍජු කෝණාශ්‍ර ත්‍රිකෝණය. අන්න ඒ ත්‍රිකෝණෙමයි නංගි මල්ලියේ මෙතන තිබ්බේ. ඔබ දැක්කද ඒක? කොහොමද ඒක මම කියන්නේ? මේ හැම පාදයක්ම 3ෙන් ගුණ කරලා තමයි මේ මෙතන තියෙන්නේ. තරු ලකුණ කියන්නේ ගුණ කිරීම. හරිද? ඒ 3ෙන් ගුණ කළා තමයි හැම පාදයක්ම තිබ්බේ. ඉතින් ඒකයි අපි මේ 9 12 15 කියලා තිබ්බේ. අපිට එකපාරට පේනුන්නේ නැහැ. හැබැයි අපි 3ෙන් බෙදුවොත් අපිට පේනවා අර අපි ඉගෙන ගත්ත 3 4 5 ත්‍රිකෝණය කියලා තියෙනවා. එතකොට නංගි ඇයි මම මේක ගැන කිව්වේ? මොකද අපිට මෙහෙම ත්‍රිකෝණයක් ආවොත් දැන් අපිට දීලා තිබ්බා 15 සෙන්ටිමීටර් කියලා දීලා තිබ්බා 9 සෙන්ටිමීටර් කියලා දීලා තිබ්බා. ඔබට මේක තේරෙනවා නම් මම කියන දේ ඔබට මේ දෙක තිබ්බම අපි දන්නවා මේක 3 4 5 ආකාරයෙන් වගේ කියලා. මොකද මේක බෙදුවම අපිට පේනවා 5න් බෙදුවම සම වෙන්නේ 3ෙන් බෙදුවම 15 අපිට එනවා 5 නේ. 9 3ෙන් බෙදුවම ආයෙත් එනවා 3. අනිත් එක මේක ඍජු කෝණාශ්‍රයක් කියලා දීලා තියෙනවා මෙතන නේ. එතකොට අපි දන්නවා අනිවාර්යයෙන්ම මේ පාදය 4 වැඩි කිරීම 3 වෙන්න ඕනේ. මොකද අපි දන්නවා මේක 5 3 4 5 ත්‍රිකෝණයෙන් අරගෙන තියෙන්නේ. ඉතින් 4 වැඩි කිරීම 3. මොකද අනිත් ඒවා 3ෙන් වැඩි කරලා තියෙන්නේ. අනිත් පාද දෙකම. ඉතින් මේ පාදයට අපි 3ෙන් වැඩි කරාම අපිට එනවා ගානට උත්තරේ 12 සෙන්ටිමීටර්. පයිතගරස් ප්‍රමේය දාන්න නැතුවත් හොයාගන්න පුළුවන් කෙටි ක්‍රමයක් තමයි නංගි මල්ලියේ මම දැන් කියලා දුන්නේ. ඔබට මේක වැටහුන්නේ නැත්නම් මේක ගැන ලොකුවට බය වෙන්න ඕනෙත් නැහැ. ඊට පස්සේ සිලින්ඩරේ නෙමෙයි සම වෙන්න ප්‍රිස්මේ පරිමාව. ප්‍රිස්මේ පරිමාව කොහොමද අපි හොයන්නේ? මම අර කලින් කියපු A වාරයක් L අරකේ සමීකරණයම තමයි. මොකද්ද? මේ A කියන්නේ අපි දන්නවා 54යි වර්ග සෙන්ටිමීටර් ඒක ආදේශ කරා. L කියන්නේ අපිට දීලා තිබ්බා සෙන්ටිමීටර් 20යි. අන්න ඕක සුළු කරාම නංගි මල්ලි අපිට එනවා 1080යි ඝන සෙන්ටිමීටර් කියලා. ඒ ප්‍රිස්මේ වර්ගඵලය පරිමාව. නංගි මල්ලි අපි 29.4 කියන අභ්‍යාස තමයි කරන්න ඉන්නේ. හරි. ඒකේ පළවෙනි ගානේ හතරවෙනි කොටස කියන්නේ මෙන්න මේ රූපේ තියෙන ගාන බලන්නකො. ඒක තමයි අපි කරන්නේ. හරි. දැන් නංගි මල්ලි ඔබට පේනවා ඇති ඔය දීලා තියෙන ඔය පෙළ පොතේ දීලා තියෙන මේ ත්‍රිකෝණේ කාර හැඩේ ඒකේ අපිට බද්ධ පාදේ අපිට දීලා තියෙනවා. දැන් මම මෙතන A මේ කොන B මේ කොන C කියලා ගත්තොත් අපිට AB කියන බද්ධ පාදයේ කොටස තියලා තියෙන අර වර්ගඵලයේ හොයන්න යනකොට ABC ත්‍රිකෝණයේ වර්ගඵලය අපිට හොයාගන්න ඕනේ අර AC කියන දුර නේද? එතකොට මම දන්නවා මොකද්ද අපිට හුරු පුරුදු පයිතගරස් ප්‍රමේය. BC වර්ගය සමානයි AB වර්ගය ධන AB වර්ගය
ධන AC වර්ගය. හරි. එතන වර්ගය එනවා. එතකොට මම දන්නවා BC වර්ගයයි AB වර්ගයයි අපිට ගන්න පුළුවන් නේ. එතකොට අපිට හොයන්න ඕන කොහොමද? AC වර්ගයනේ. ඉතින් මම AC වර්ගය යුක්ත කරගන්නවා. AC වර්ගය සමානයි. එතකොට BC වර්ගය එනවා. ඍණ AB වර්ගය. එතකොට ඔය මම AC වර්ගයට මට ආදේශ කරගන්න පුළුවන් අනිත් පැත්තෙන් දකුණු පැත්තට ආදේශ කරන්න පුළුවන් BC කියන්නේ 25යි. එතකොට මෙතන 25 වර්ගය. AB කියන්නේ 7යි. එතකොට මෙතන ඍණ 7 වර්ගය. ඕක සුළු කරාම 225 ඍණ 49 එනවා. අපි AC වර්ගය එනවා සමාන වෙන්නේ මෙතන 625යි 625 ඍණ 49. ඕකේ එන්න ඕනේ ඔබට 546යි කියලා. සුළු කරලා බලන්නකො. එතකොට AC කියන්නන්ගේ මල්ලියේ මේ 546 කියන්නේ සම්පූර්ණ වර්ගයක්. ඔබ ලඝු ගණක වලින් හොයන්නේ ඒක. ඔබට එයි ඒක 24යි කියලා. හරි. දැන් අපිට AC පාදයක් හම්බුණා. මින් ඉදිරියට යන්න කලින් මම තව ටිකක් පොඩි පොයින්ට් එකක් දෙනවා මතක තියාගන්න. ඒ මොකද්ද? මේක මේ ත්‍රිකෝණ වලට සම්බන්ධයි. දැන් නංගි මල්ලී අපි පයිතගරස් ප්‍රමේය ඉගෙන ගන්නකොට 3 4 5 කියන ඍජු කෝණාශ්‍රය ගැන ඉගෙන ගත්තානේ. කියන්නේ 3 4 5 කියන්නේ පාද. මේක 3 නම් අනිත් පාදේ 4 නම් මේ පාදේ ඉතුරු පාදේ 5යි. අන්න ඔය වගේම ත්‍රිකෝණ ಜಾති මෙන්න මේ ත්‍රිකෝණයත් ඔබට අහුවෙලා ඇති. කියන්නේ මම මේ කියන්නේ මම කලින් ගානකොත් මම ඔබට මේ පැහැදිලි කරලා දුන්නේ. මෙන්න මේ වගේ දෙකක් දීලා තියෙනවා නම් දැන් කියන්නේ ත්‍රිකෝණයක 5යි 4යි දීලා තියෙනවනම් අපිට අනිත් පාදේ නම් හොයන්න ඕනේ. අපිට මේක එක පාටම දාන්න පුළුවන් 3යි කියලා. සුළු කිරීමක් අත්‍යවශ්‍ය නැහැ. තේරුණාද? අන්න ඒකයි සුළු කිරීම ලේසි වෙන්නයි මම කියන්නේ. ඔය වගේම නංගි මල්ලි අපිට තව ත්‍රිකෝණයක් අපිට හම්බෙලා තියෙනවා 5යි 12යි 13යි කියලා. මතකද දන්නේ? ඔබට මේක අහුවෙලා නැත්නම් ඔබ මේකත් මතක තියාගන්න. මේ දෙවෙනි ආකාරයේ ත්‍රිකෝණය 5 12 13 කියන ත්‍රිකෝණය. හරි නේද? ඊට පස්සේ නංගි මල්ලියේ තව එක ත්‍රිකෝණයක් තියෙනවා ඉතුරු වෙලා. ඒ දැන් අපි ඉගෙන ගත්තේ ත්‍රිකෝණය. ඒ මොකද්ද දන්නවද? ඔබට දැන් පේනවත් ඇති ඒක. මෙන්න මේ ආකාරයෙන් එන්නේ. මෙන්න මේක 25යි නම් අනිත් පාද දෙක අපිට ලියන්න පුළුවන් 24යි 7යි කියලා. ඔන්න ඔය කියපු එක තමයි මම කිව්වේ මතක තියාගන්න කියලා. මොකද්ද? 24 7 25 කියන ඍජු කෝණාශ්‍ර ඍජුකෝණී ත්‍රිකෝණය. එතකොට දැන් මෙතන එතකොට ඔබට කෙලින්ම මේ ගානට යන්න පුළුවන් මේක ඔයා දැනන් හිටියනම් කලින්. මොකද්ද අපිට මේ දෙක දීලා තියෙන නිසා කෙලින්ම මේකට 24 කියලා දාන්න පුළුවන්. හරි. හරි. එතකොට නංගි මල්ලි අපිට මේ ප්‍රිස්මේ පරිමාව හොයන්න අපිට මේකේ ඉස්සෙල්ලම ඕනේ හරස්කඩ වර්ගඵලයනේ. කියන්නේ ABC ත්‍රිකෝණේ වර්ගඵලය. ඒක අපිට ලියන්න පුළුවන් මම ඒක ගත්තොත් A0 කියලා එම වර්ගඵලය අපිට ඒක ලියන්න පුළුවන් භාගයේ වරක් මෙතන බද්ධ පාදයේ වෙනවා 7යි වැඩි කිරීම 27 නේද? නෝක සුළු කරාම අපිට එනවා කීයද?
එතන 12යි. ඔකෙන් අපිට එනවා 84යි වර්ග සෙන්ටිමීටර් කියලා. අනිත් එක දැන් අපි L අගයක් දන්නවා. L කියන්නේ මොකද්ද? මේ V සමානයි AL කියන සමීකරණය අපි පරිමාව හොයන්නේ නංගි මල්ලි. අන්න V සමානයි AL සමීකරණේ දැන් අපි A දන්නවා 84යි කියලා වැඩි කිරීම L අපිට දීලා තියෙනවා. ඒක පේන්නේ එකපාරටම පේන්නේ නැති වුණාට එතන ඔබට පේනවා අර ඉරි කැලි හතරක් ගහලා තියෙනවා මෙතන හතර පැත්තේට. අන්න ඒකෙන් මොකද කියන්නේ? ඒ 25 කියන එක හැම පාදයකටම සමානයි. කියන්නේ මේක ගත්තොත් BC DE කියලා ඒක ඍජු කෝණ සමාන්තරාසයක් නේද? හරි. එතකොට ඒ සමාන්තරාසය නිසා මේ 25 හැමතැනට වෙනවා. එතකොට L කියන්නේ 25යි නේද? එතකොට සුළු කරලා බලන්න මේක එන්න ඕනේ 2100යි ඝන සෙන්ටිමීටර්. ඕක තමයි අපේ පරිමාව. හරි. දැන් අංගේ මල්ලි තුන්වෙනි ගාන. ඒකේ ඔබට ආයෙත් පේනවා පතරෝමක් තියෙනවා. අන්න. ගාන කියවලා බලමුකෝ. රූපේ දැක්වෙන මෙම පතරෝම උපයෝගී කරගෙන නිර්මාණය කළ හැකි ප්‍රිස්මේ පරිමාව තමයි අපිට සොයන්න කියලා තියෙන්නේ නේ. ඉතින් අර කලින් වගේ ප්‍රිස්මේ පරිමාව අපි හොයන්න යන්නේ. බලමුකෝ. දැන් ඔක මුකුත් දාලා නැහැ නේ අම්මිති කමිටු. හරි. ඔබට පේනවා ඇති නංගි මල්ලියේ මම අර ගානේ තිබ්බේ රූපෙටම අක්ෂර ටිකක් එකතු කරලා තියෙනවා. හරි. දැන් මම මේ කොළ වලින් highlight කරලා තියෙන A කියන අක්ෂරය අපි ඉස්සෙල්ලා බලමුකෝ. A කියන අක්ෂරේ කොහොමද එන්නේ? A කියන අක්ෂරේ නංගි මල්ලියේ දැන් B අක්ෂරෙත් එක්ක තමයි මෙන්න මෙතන තියෙන B අක්ෂරෙත් එක්ක තමයි අපි සලකන්නේ. මොකද අපි මෙන්න මේ ඍජු කෝණාශ්‍ර කැල්ල තියෙනවනේ. ABDF කියලා මම ලකුණු කරලා තියෙන එක. ආන්න. ඒක ඔබට පේනවද මෙන්න මේ පතරෝමෙන් ප්‍රිස්මය ඇන්දට පස්සේ ABDF අන්න. ඒ කැල්ල තමයි උතන තියෙන්නේ. දැක්ක නේද ඒක කොහොමද එතකොට එන්නේ කියලා. මේක අපි උඩ පැත්තට නවලා තියෙන්නේ. හරිනේ? හරි. දැන් අංගි මල්ලියේ ඔබට මම මේ තල රූපේ తీරව නේද? තල පෘෂ්ඨේ නැත්තම් සිරස්ව තියෙන කෑල්ල මේසයක් වගේ ගත්තොත් අන්න මේ සුඩ තියෙන මොකද්ද? මෙන්න මේ මැද තියෙන කොටුව. ඒ කියන්නේ සමචතුරස්‍රයක් ඒක. ඔබට පේනවා ඇති මොකද? මම ඇයි ඒක කොටුවක් කියලා කිව්වේ? මොකද මෙන්න මේ දිග දීලා තියෙනවා අපිට 3 සෙන්ටිමීටර් කියලා. නේද? අනිත් එක මෙන්න මේ දිගත් අපිට දීලා තියෙනවා සෙන්ටිමීටර් 3යි කියලා. නේද? එතකොට දැන් මෙතන පේනවා අපිට මේ A B D F කියන්නේ ඍජු කෝණාශ්‍රයක්. ඒ නිසා AB AFD සමාන්තරයි නේ. සමාන්තරයි අනිත් එක සමානයිත් එක්ක. සමාන වුණාම මට FD ගන්න පුළුවන් කෙලින්ම සෙන්ටිමීටර් 3යි කියලා නේද නංගි මල්ලි? අන්න ඒක නිසා තමයි මම කිව්වේ FD උයි DC උයි දෙකම සෙන්ටිමීටර් 3 වෙන නිසා මේ කෑල්ල සමචතුරස්‍රයක් කියලා. මේ රූපේ ඔබට පේන්නේ නැතුව ඇති. හැබැයි මෙන්න මේ කොටස ඔබ හිතෙන්ම වාගන්න සමචතුරස්‍රයක් කියලා. ඔබ මේකේ සටහනක් දාගන්න ඕන ඔබ පැහැදිලිවම ඇඳ ගන්න බලන්න මේකටත් වැඩිය. හරි. එතකොට දැන් අපි A ලක්ෂය ගැන කතා කරා. මේ පැත්තේ තියෙන එක. අනිත් එක ගැන බලමු. අනිත් A ලක්ෂවල. දැන් මෙන්න මෙතන තියෙන A ලක්ෂය. ඒක කොහොමද ඇවිල්ලා තියෙන්නේ? මෙන්න මේ ත්‍රිකෝණේ උඩට නැවුවම අපිට අන්න මෙතන තියෙන කොන් දෙක සමපාත වෙලා අපිට ඒ දෙකටම පොදුවේ A කියලා කියන්න පුළුවන්. හැබැයි තවත් A එකක් තියෙනවා. ඒක දැක්කද ඔබ? අන්න ඒකත් ඔතනටම සමපාත වෙනවා. ඒ කොහොමද A? මෙන්න මේ ඍජු කෝණාශ්‍රය. මොකද ඍජු කෝණාශ්‍රය ABCE. ABCE කියන ඍජු කෝණාශ්‍රය
නැව්වට පස්සේ අපිට එනවා ආයෙත් මෙන්න මේ කෝණය A කියන අක්ෂරයටම සමපාත වෙනවයි කියලා. නේද? අන්න දැන් අපිට පැහැදිලිව පතරෝමයක් කොහොමද ප්‍රිස්මයක් කරන්න කියලා යම්කිසි ලොකු අදහසක් තියෙනවා. මොකද අංගිමල්ලි දැන් මම මේ පැත්ත කියලා දුන්නා වගේම තමයි මෙන්න මේ පැත්තටත් යන්නේ. ওই B කියන අක්ෂර තුන එකපාරට කොහොමද සම්පාත වෙලා මෙතන එක B එකකට ආවේ කියලා ඔය විදියමයි. ඉතින් මේක හොඳම විදිය ඉගෙන ගන්න ඔබ මේක අර කිව්වා වගේ කාඩ්බෝඩ් එකක ඇඳලා ඔබම නවල බලන්න. හරි. දැන් අංගිමල්ලි පතරෝම හදාගත්තට පස්සේ ප්‍රිස්ම ආකාරයට දැන් ප්‍රිස්මේ පරිමාව අපි දන්නවා V සමානයි AL. ඒ කියන්නේ මොකද්ද? අපිට මේ පැහැදිලිවම පේන BCD කියන ත්‍රිකෝණේ වර්ගඵලය, පෘෂ්ඨ වර්ගඵලය. ඒ කියන්නේ මොකද්ද? භාගයේ වරක් බද්ධ පාදය කියන්නේ යට තියෙන පාදය මොකද්ද? DC. DC වලට කිය තියෙන්නේ. මෙන්න මේක බලන්න මම මෙතන DC කියලා ලකුණු කරලා තියෙන්නේ. මෙන්න මෙතන තියෙන DC ම තමයි. අන්න සෙන්ටිමීටර් 3යි. නේ? 3යි සෙන්ටිමීටර්. ඊට පස්සේ ලම්බක උස. ලම්බක උස කීයද? මෙතන දීලා තියෙනවා අපිට 4යි සෙන්ටිමීටර්. ඒකත් මම ගත්තේ BD. BD කියන්නේ මෙන්න මේකට. මෙතන තියෙනවා මේ පේනවනේ 4යි සෙන්ටිමීටර්. 4යි. ඒ කොටස ඒ කියන්නේ හරස්කඩ වර්ගඵලය කියන කැපිටල් A කොටස අපි කියාගත්තා. දැන් සිම්පල් L නැත්තම් දිග ප්‍රිස්මේ දිග මොකද? මෙන්න මෙතන මම ලකුණු කරලා තියෙන 3 නේද? ඔබට පේනවා ඇතිනේ මෙතන CE කියන්නේ 3යි කියලා මම කිව්වනේ. අන්න එතකොට 3ෙන් උත් වැඩි කරා. එතකොට නංගි මල්ලි මේක බොහෝම ලස්සන උත්තරයක් එන්නේ. ඔබට පේනවා කෙලින්ම මෙතනින්ම අවසාන උත්තරේ 12යි වර්ග සෙන්ටිමීටර් කියලා. දැන් නංගි මල්ලි සුපුරුදු පරිදි ඔබේ කොටස තමයි තියෙන්නේ. ගෙදර වැඩ ටික. එතකොට මම මෙතන බෑ ඔක්කොම අපිට තියෙන අභ්‍යාස ටික කියලා තියෙනවා. මේ අභ්‍යාස වලින් දැන් මම ටිකක් කරත් එක්ක නේද? ඉතුරු වෙලා තියෙන අභ්‍යාස ටිකයි මෙන්න මේ මිශ්‍ර අභ්‍යාසත් අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් තරම් කළා. ගණිතය කියන විෂය අපි ජය ගන්න බලමු. ඔබට සුබ දවසක් වේවා.